පළමුවෙන්ම මම සමාව ඉල්ලා හිටිනවා. ඔබේ මව් භාෂාව දමිළ භාෂාව. මම ඔබව ආමන්ත්‍රණය කරන්නේ ඔබේ සහෝදර භාෂාවෙන් සිංහල භාෂාවෙන්. මෙතන ඈත නැගෙනහිර පළාත ඉඳලා ඇවිල්ලා සමහර වෙලාවට සහෝදර භාෂාව තේරුම් ගන්නට බැරි කෙනෙක් ඉන්නම නම් මම සමාව ඉල්ලන්නේ අර අපේ ආචාර්ය රශ්වින් මැතිතුමා කිව්වා වගේ ඓතිහාසික දේශපාලන සරදමක් මේ භූමියේ තියෙනවා. මිලියන 22ක් ජනගහනයක් ඉන්න පුංචි දූපතක භාෂා දෙකයි කතා කරන්නේ. ජීවත් වෙන්නේ පුංචි දූපතක භාෂා දෙකක් කතා කරනවා. හැබැයි මම ජනමාධ්‍ය ඇමතිවරයා වුණත් මම දන්නේ නැහැ මගේ සහෝදර භාෂාවෙන් කතා කරන්න. මෙතන ඇති සමහරු ඔබ දන්නේ නැහැ ඔබේ සහෝදර භාෂාව සිංහල භාෂාවෙන් කතා කරන්න. මම මගේ සහෝදර භාෂාව දමිළ භාෂාවෙන් කතා කරන්න දන්නේ නැහැ. අපිට ලැජ්ජාවක් මේක. හැබැයි මේ රටේ ඉතිහාසයේ වැරදි දේශපාලන භාවිතාවන් නිසා තමයි මේ ලැජ්ජාව අපිට අත්පත් කරලා දීලා තියෙන්නේ. මගේ අම්මා නෙමෙයි, තාත්තා නෙමෙයි, මගේ පාසල නෙමෙයි. මම අදත් විශ්වාස කරනවා අමීන් මැතිතුමනි, රශ්වින් මැතිතුමනි 1948 නිදහස ප්‍රකාශනපත් කරන වෙලාවේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් චතුරස්‍රයේදී ඩී.එස්. සෙනනායක අගමැතිතුමා ප්‍රකාශ කරා නම් මේ රටේ අද පටන් සිංහල භාෂාව සහ දමිළ භාෂාව රාජ්‍ය භාෂාවන් වන්නේ කියලා. මම විශ්වාස කරනවා 30 අවුරුදු වර්ගවාදී යුද්ධයකටවත් අපි පැටලෙන එකක් නැහැ කියලා. මගේ පළමු යුතුයකම විදියට සමාව ඉල්ලා හිටිනවා. ඔබට හෘදයාංගම වූ ඔබේ මව් භාෂාවෙන් ඔබව ආමන්ත්‍රණය කරන්නට නොහැකි වීම පිළිබඳව. මෙචොරණි ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක සංහිඳියාව, සහජීවනය, සහෝදරත්වය, සහයෝගීතාව සහ සමානාත්මතාවය වෙනුවෙන් මුස්ලිම් මාධ්‍ය සංසදයේ විසින් කරන ලද දායකත්වය සුළුපටු නොවන බව මම පළමුවෙන් කියන්න ඕනේ. අවස්ථා දෙකක් කල් ගිහිල්ලත් නිවේදකයා කිව්වා ඔබට අපහසුතාවයක් වෙන්න නැති. නමුත් තුන්වෙනි අවස්ථාවෙත් පැමිණියා කාර්යබහුල තත්ත්වයක් ඇතුලේ. අද මගේ මහජන දිනය හැම සෙනසුරාදාම උදේ මාතර අමින්ට මං කිව්වේ නැතුණාට මම ඒක කැප කරා මේ. ඒ මාධ්‍ය සංවිධානයක් විදියට ඔබ විසින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් දෙනු ලබන දායකත්වය අගය කරන්න. කොහොමද අමීන් ඔබේ සභාපතිතුමා අවුරුදු 22ක් මේ සංවිධානයේ. අමීන් සහ මම අතරේ සමානකම් ප්‍රධාන තුනක් තියෙනවා. පළවෙනි එක අපි ප්‍රාථමික වර්ගවාදී ගෝත්‍රවාදී ભેදයෙන් තොරව ශ්‍රී ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් පෙනෙන දෙන්නේ. එක. දෙක අපි දෙන්නම පත්‍රකාරයෝ. සමානකම් දෙකයි. තුන්වෙනි සමානකම මොකද්ද? අපි දෙන්නම උසින් එක හා සමානයි. අපි හොඳ මිත්‍රයෝ. තාත්තා විතරක් නෙවෙයි පුතත් මගේ මිත්‍රයෙක්. ඒ සියලු කාරණා කැටි කරලා අද ඔබ ආගය කරන්නටයි මම මෙතෙන්ට ආවේ. විශේෂයෙන්ම මේ සභාවේ විවිධ වැදගත් විද්වත් අදහස් ප්‍රකාශයටපත් වුණු නිසා මම බොහොම සරල කරලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මෙතෙන් සඳහන් වුණා වගේම sannivedana තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග මාධ්‍ය සහ නව මාධ්‍ය රටක සමාජයක ආකල්ප සිතුවිලි විනය ඉවසීම වින්දනය සහ රසස්වාදය මෙහෙවන වර්තමානයක
අප වැනි රටක සහෝදර ප්‍රජාවක් නියෝජනය කරමින් ක්‍රියාත්මක වන මුස්ලිම් මාධ්‍ය සංසදයට රටේ සුබවාදී යහපත් ධනාත්මක ඉදිරි ගමනක් සඳහා උරදෙය හැකි කරදිය හැකි අවස්ථාවන් අපමණයි. එය රටේ මාධ්‍ය සහ සංනිවේදනය පිළිබඳ පළවෙනි වගකියුත්තා විදියට මම පිළිගන්නවා විතරක් නෙමෙයි මිතුරුනි කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඔබ සියලු දෙනා ඉදිරිපිට සපත කරන්නට ඕනේ. මුළු ලෝකේම විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා ඉතා දැඩි ලෙස බෙදීමකට වර්ගීකරණයකට ලක් වී තිබෙන වකවානුවක් මෙය. එය පක්ෂ මතවාද ආකල්ප සංස්කෘතික වාර්ගික හෝ ආගමික සමාජීය ආර්ථික ලෙසට බෙදී වෙන්වී පිළිලයක් මෙන් ඔඩුදුවමින් රටවල් රෝගාතුර කරන ගිලන් කරමින් තිබෙන අයුරු දූපතක ජීවත් වුණත් අප දිනපතා මාධ්‍ය පුවත් හරහා දකිනවා. එවැනි තත්වයකට මුහුණ දීමේ දැඩි අවදානම් අප මාතෘභූමිය හමුවේ නිරන්තරයෙන් පවතිනවා. නමුත් අපට පුළුවන් ලෝකෙන් පූර්වාදර්ශයන් ගන්න. කුමන බාධාවන් මැද්දේ වුණත් අපිට ලෝකෙන් පූර්වාදර්ශයන් ගන්න පුළුවන්. අපේම රටේ අඳුරුම පරිච්ඡේද වලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. එක්ව නැගිටීමක් මිස වෙන්ව බිඳ වැටෙන්නට ඉඩ නොදී ශ්‍රී ලංකාව රැක ගැනීමට නම් අපි අන්‍යෝන්‍ය වශයෙන් ඉවසීම අවබෝධය අන්‍යෝන්‍ය සහයෝගීතාවය පුරුදු පුහුණු කළ යුතුමයි. අපේ ප්‍රධාන දේශක එතුමාගේ දේශනයේ විශේෂ සඳහනක් කරා. වැදගත් සඳහනක්. මාස 9ක් මමත් මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා සිටියා. එතුමා මොකද කිව්වේ? Sri Lankan education system is producing good Sinhalese, good Muslims, good Tamils, but not good Sri Lankans. ඒක අද දවසේ කියමන විදියට මම හිතනවා අපි සියලු දෙනාම මේ සභාවෙන් එළියට යද්දී රැගෙන යා යුතු පපුවේ රඳවා ගත යුතු කියමන කියලා මම විශ්වාස කරනවා යෝජනා කරනවා. ඒ නිසා මේ සහයෝගීතාවය අන්‍යෝන්‍ය අවබෝධය ඉවසීම මේ සඳහා වැඩිම දායකත්වය දැක්විය හැක්කේ මාධ්‍යයට සහ සංනිවේදනයට. නමුත් වර්තමානයේ මාධ්‍ය සහ සංනිවේදනය මිනිසාගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීමක් වන ගින්දර හා සමාන වී තිබෙනවා. ගින්දර හා සමාන වී තිබෙනවා. හරියට පාවිච්චි කළොත් ඵලදායී ලෙස ප්‍රයෝජන ගන්නත් වැරදි භාවිතයෙන් අපි වනසා දමන්නත් ගින්දරට පුළුවන්. ඉතින් මාධ්‍යවේදීන් සංනිවේදකයන් ලෙසට අපට දැඩි වගකීමක් තිබෙනවා. මොකද වගකීම? මේ ගින්දර වැනි වූ මාධ්‍ය භාවිතාව මනුෂ්‍යත්වයේ යහපත වෙනුවෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් වෙනුවෙන් අවුලන්න. අවාසනාවට නමුත් බහුලව සිදුවන්නේ කුමක්ද? වැරදි දේශපාලන සහ මාධ්‍ය භාවිතාවන් හරහා සහෝදර ජනතාවන් දෙස සැකයෙන් වෛරයෙන් දේශයෙන් බලන්නට පොළඹවන තත්වයන් මෑත ඉතිහාසය පුරා ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට අප සහෝදර ප්‍රජාවට දැඩි සිත් රිදවීම සිත් බිඳීම් ඇති වුණු බව කනගාටුවෙන් උනත් පිළිගන්න සිද්ධ වෙනවා.
අපට රටට ඉදිරි ගමනක් යන්න නම් එය වෙනස් විය යුතුමයි. වෙනස්කම් වෙනුවට සමානකම් ඉස්මතු විය යුතුයි. මිතුරුනි, වෙනස්කම් වෙනුවට සමානකම් මතු කරගන්න එක සංනිවේදනයේ මාධ්‍ය වගකීම් බවට පත් වෙනවා. මෝහයට අවකාශය නොමැත්තේ එහෙම වුණොත් පමණයි. ඉස්ලාම් ආගම සහ ඉස්ලාම් භක්තිකයන් වන සහෝදර මුස්ලිම් ජනයා වර්තමානයේ අප සමාජයේ විවිධ කතිකාවලට භාජන වෙමින් තිබෙනවා. අපේ රශ්වින් මැතිතුමා ත්‍රිවීලරය සහ මාධ්‍යවේදියාගේ උදාහරණය මනවින් අපට පැහැදිලි කරලා දුන්නා. විවිධ කතිකාවලට භාජන වෙමින් තිබෙනවා. මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් සමාජගත වන ජනප්‍රිය මත බහුතරයක ඔවුන්ගේ ඉතිහාසය, සංස්කෘතිය, විශේෂයෙන්ම දැනුම සහ අවබෝධය ගෝත්‍රික ජන කොට්ටාශයක ඇවතුම් පැවතුම් සහ සිරිත් විරිත් ලෙසට ලඝු කරන්නට ඇතමුන් නැඹුරුවක් කරන අතර නැඹුරුවක් තිබෙනවා. වසර 2000ක ඉතිහාසයකට වඩා ඉතිහාසයක් ඇති ඉස්ලාම් දහම සහ විශේෂයෙන් එහි අනුගාමිකයන් අවිද්‍යාවෙන් අවිචාරයෙන් පෙළෙන ගෝත්‍රිකයන් පිරිසක් ලෙසට හංවඩු ගසන බොහෝ දෙනා ඔවුන් විසින් මානව සංහතියේ උන්නතයට දැක්වූ දායකත්වයන් ගැන විමර්ශනය කරන්නට දක්වන්නේ මැලිකමක්. ලෝක ඉතිහාසය පුරාම මානව ප්‍රගමණයට උසස් සංස්කෘතියකට සහ මානව ශාස්ත්‍රවලට මුස්ලිම් ලෝකයෙන් දැක් වූ දායකත්වය අසම සමයි. උදාහරණ කීපයක් මම ඔබත් එක්ක මෙතන වේදිකාවේ ෂෙයා කරගන්නම්. ඔබ දන්න උදාහරණ සමහර වෙලාවට. ඔමර් ඛය්යාම් වැනි බහුශාස්ත්‍රඥයෙක් විසින් රචිත රූබයාට් වැනි කෘතිවල සිට 19 වෙනි සියවසේ ලෙබනන් ජාතික කලිල් ජිබ්‍රාන් ගේ නිර්මාණ හරහා වර්තමානයේ ඛලිඩ් හුසේන් වැනි සාහිත්‍යදරයන්ගේ නිර්මාණ 7 වන සියවසේ සිට 13 වන සියවස දක්වා ඉස්ලාම් අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයේදී බිහි වුණු වීජ ගණිතයේ පියා ලෙස සැලකෙන අල් ක්වාරිස්මි වැනි ශාස්ත්‍රඥයන් විසින් නවෝත්පාදනයට කළ දැනුම් සම්භාරයන් පිළිබඳව ඇයි අපි කතා කරන්නේ නැත්තේ? මිතුරුනි, හින්දු අරාබි ඉලක්කම් මතින් තමයි අද අපේ ජීවිතේ සෑම දෙයක්ම තීරණය වෙන්නේ. හින්දු අරාබි ඉලක්කම් මතින්. කවුද හින්දු අරාබි ඉලක්කම් ලෝකෙට දායාද කළේ? ඒ විතරක් නෙමෙයි. පර්සියාවේ විසූ නස්රුදීන්ගේ කතා පවා අපි පුංචි කාලේ කොච්චර කියලා තියෙනවද? මනුෂ්‍යත්වයේ පෝෂණය කරන්නට සහස්‍රයකට අධික කාලයක් සමත් වුණු බව අපි සාකච්ඡා වාද අවකාශය ඇතුලේ තබා ගන්නට ඕනේ. වැඩි ඈතකට යන්න ඕනේ නේ. අපි අසල්වැසි ඉන්දියාවේ පළමු පුරවැසියා වශයෙන් හිටපු අබ්දුල් කලාම් වැනි චින්තකයෙකුගේ චින්තන පිළිබඳව මීට වඩා ගැඹුරු සාකච්ඡාවක් sannivedanaya මාධ්‍ය කතිකාව ඇතුලේ තියෙන්නට ඕනේ. ඉතින් මෙවැනි තොරතුරු සමාජගත වෙනවා නම් තමයි, දැනුවත් වෙනවා නම් තමයි, අවබෝධ වෙනවා නම් තමයි මං අර ඉස්සෙල්ල කිව් වෙනස නොපෙනී යන්නට පටන් අරගෙන සමානකම් ඉස්මතු වෙන්න පටන් ගන්නෙ. ඉන්දියන් සාගරෙන් ඔබ්බේ චරිත ගැන හිතන්නට ඕන නෑ. අපේ රට තුල අපි දන්න දේශපාලන චරිත ආරම්භ බලන්න. බදුදීන් මහමුද් අධ්‍යාපන ඇමතුමා මොනතරම්
විශිෂ්ට මෙහෙවරක් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයෙන් චින්තනයක් දායාද කරපු කෙනෙක්ද? ටීබී ජෝය මැතිතුමා ශ්‍රී ලාංකීය අනන්‍යතාව වෙනුවෙන් අලවි මෞලානා මැතිතුමා දක්වපු දායකත්වයන් ආසන්නම උදාහරණය වර්තමාන අධිකරණ මැතිතුමා අලි සබ්රි මැතිතුමා 52ක් දම දූරයට ඇවිල්ලා මාස 17යි 18 වෙන්නේ මේ මාසේ 52ක් සමහර 1904 සමහර 1907 1916 ඈත කවුරුත් දැක්කේ නෑ කතා කරේ නෑ මම සබ්‍රි ඇමතුමත් නාමල් ඇමතුමත් එක්කත් පාර්ලිමේන්තුවේදී තාන්පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මේක කතා කරා විතරක් නෙමෙයි අපි සතියක් දෙකක් ඇතුළත එතුමන් අවස්ථාවක් දෙන්නකෝ මම ඔබතුමාට ආරාධනා කරනවා සංවිධානයට මාධ්‍ය අමාත්‍යාංශයේදීම මේ පිළිබඳ නිරෝගී දියුණු කතිකාවතක් ඇති කරගමු. නාමල් ඇමතුමත් සබ්‍රි ඇමතුමත් කිය යම් කිසි විදියකින් ගැටලුවක් තියෙනවා නම් අපි සූදානම් නිවැරදි කරන්න. ඒ නිසා මිත්‍රෝරුනි අපි සංනිවේදකයන් ලෙසට මාධ්‍යවේදීන් ලෙසට අප සියලු දෙනාම මේ අප මත පැවරිච්ච බාර දූර වගකීම බාර ගමු. අද ලෝකෙ තීරණාත්මක දේශපාලකයෝ නෙමෙයි. දේශපාලන පක්ෂ නෙමෙයි. ලෝකෙ තීරණාත්මකම බලය බවට පත් වෙලා තියෙන මාධ්‍ය. මුද්‍රිත මාධ්‍ය නොවෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික මීඩියා, නිව් මීඩියා. ලෝකේ මතය හසුරවන ස්ථාන වේදිකා බවට පත් වෙලා තියෙනවා. මෙතන මාධ්‍ය වේදිකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ මමත් කලක් මානව හිතවාදී නොවන දේශපාලන ප්‍රවාහයකට එරෙහිව පෑන මෙහෙව්වා. ඔබ දන්නවා මට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා සහෝදර ඔබගේ වෘත්තීය කාර්යභාරයන් ගැන. ඒ නිසා අපි බෙදන්නට වඩා එකතු කරන්නට කියන අභිප්‍රායෙන් අපේ පෑන මෙහෙවිය යුතුයමයි. එලෙස පෑන මෙහෙවන්නට ඔබට අවකාශ සලසා දෙන්නේ ආචාර්ය රශ්විත් කිව්වාසේම ප්‍රකාශන නිදහස. ප්‍රකාශන නිදහස කියන්නේ අපි කැමති දේ ප්‍රකාශ කිරීමටත් අකමැති දේ වාරණය කිරීමටත් තිබෙන නිදහසක් නෙමෙයි. ප්‍රකාශන නිදහස කියලා කියන්නේ. ප්‍රකාශන නිදහස කියන්නේ Tamanට පමණක් තම මතය ප්‍රකාශ කිරීමට ඇති නිදහසක් නෙමෙයි. එහෙනම් මොකක්ද? මේ එහෙම කියන්නේ මේ සංකල්ප භාවිතා කිරීමේදී නිතරම අපි පටලව ගන්නවා, පැටලෙනවා. ප්‍රකාශන නිදහස කියන්නේ අන් අය එකඟ වුවත් නොවුවත් බලපෑමකින් තොරව තම මතය ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි මේ අයිතිය පාවිච්චි කරන්නට ඕන තොරතුරු මත. ආකල්ප මත නෙමෙයි. දත්ත මත තොරතුරු මත. ප්‍රවාද මත නෙමෙයි ආකල්ප මත නෙමෙයි. ඒ සුරකීම නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකීම අපි හැමදෙනාගේම වගකීමක්. ඒ නිසායි මම ඊටාම ඔබට පැහැදිලිව කියන්නම් ආණ්ඩුවක් විදියට වර්තමාන ආණ්ඩුවෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙත් විශේෂයෙන් මාධ්‍ය ඇමතිවරයා විදියට මගේ ප්‍රතිපත්තිය මිතුරුනි වාරණය නොව නියාමනය බව මම නැවතත් පෙරද පාර්ලිමේන්තුවේ උදේ අවධාරණය කරා. ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාරණය නොව නිවාරණය බව මම ඔබට නැවත මේ වේදිකාවෙත් අවධාරණය කරන්නට ඕන. අද එය ඔබට නැති වුණොත් නිදහස නැති වුණොත් හෙට ඒක මට නැති වෙන්න පුළුවන්. ශුද්ධ වූ කුරානයේ පවසුවේ එක් අහිංසක මිනිස් ජීවිතයක් බිලිගන්නා මුළු මානව සංහතියම බිලිගන්නෙකුට සමාන වන බවයි.
එක මිනිස් අහිංසක ජීවිතයක් බිලිගන්න කෙනා. බිලිගන්න. මුළු මානව සංහතියම බිලිගන්නක බව. මම පුද්ගලික විශ්වාස කරනවා එක් මිනිසෙකුගේ හෝ නිදහසක් අපි පැහැරට ගතහොත් එය මුළු මානව සංහතියේම ප්‍රකාශන නිදහස පැහැර ගැනීමකට හා සමාන වෙන නිසා බව. එනිසා අපි කිසිසේත්ම ආණ්ඩුවක් විදියට ඒ විෂය බාර ඇමතිවරයා වශයෙන් මම ඒ සහතිකය ඔබට නැවතත් ලබා දෙන්නට කැමැතියි. අද රිදී ජුබිලිය සමරන මුස්ලිම් මාධ්‍ය සංසදයට මගේ හෘදයාංගම සුභාසිංසනය නැවතත් මම පුද කරනවා. එළඹෙන 17 වෙනිදා මාස 6යි මම මේ අමාත්‍යාංශයට ඇවිල්ලා. මාස 3කට පෙර කැබිනට් අනුමැතිය ගත්තා ලංකාවේ පළමු වරලත් මාධ්‍යවේදී ආයතනය පිහිටවන්න. මම බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසය වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ පනත ඔබත් එක්ක තවත් නැවත සාකච්ඡා කළා ඉදිරිපත් කළා මේ සම්මත කරගෙන ලංකාවේ පළමු වරලත් මාධ්‍යවේදී ආයතනය පිහිටවන්න මට ඒකට උදව් කරන්න. පළවෙනි ඉල්ලීම